රටට වැදගත් පණිවිඩයක් ලබා දීම සඳහා තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ. අද රටම බලාගෙන ඉන්න කොවිඩ් මර්ධනයේදී ඉතාමත්ම සාර්ථක සහ ඉතාමත්ම ශක්තිමත් ක්‍රමවේදයක් වන එන්නත්කරණය පිළිබඳව සුබවාදී පණිවිඩයක් රටට දෙන්න. අපි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඉතාමත්ම සෑදී පැහැදී ඉන්නවා මේ එන්නත්කරණය රටට හඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම අපිට මේ සතිය ඇතුළත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත අපිට රටට ලැබෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත් වීම යටතේ ඉන්දියානු රජයෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලබා දීමට කටයුතු කරගෙන යනවා. දැන් හෙට අනිද්දා මේ සතිය ඇතුළත අපිට මේ එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත්කරණය ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ගිය සතිය අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ පෙරහුරුවක් ස්ථාන 3ක පවත්වලා ඒ අපිට තියෙන ශක්තියින් සහ එන්නත්කරණයේදී එන්න පුළුවන් ගැටලු හඳුනා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ඉතාමත්ම සාර්ථක එන්නතක් කොවිඩ් මර්ධනයේදී. අද මුළු ලෝකයේම කොවිඩ් මර්ධනය සඳහා සාර්ථක ක්‍රමවේදයක් හැටියට තමයි මේ එන්නත්කරණය හඳුන්වාගෙන තියෙන්නේ. මේ එන්නත හරහා සෞඛ්‍යයට තියෙන මේ බර හෙල්ත් බර්ඩන් එක අඩු කරගන්න පුළුවන් වෙනවා. මොකද මේ එන්නත හරහා කොවිඩ් වෛරසයට විරුද්ධව ඒ අවශ්‍ය කරන ප්‍රතිදේහ ඇඟේ නිෂ්පාදනය වෙලා ඒ තුලින් ඉතාමත් උග්‍ර තත්ත්වයේ ආසාදනය වීම අවම කරන්න මේ එන්නත කටයුතු කරනවා කියලා අද විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා. අපි රටේ ජනතාවට අපි මේ වැදගත් පණිවිඩය ලබා දෙන්නේ. අපි එන්නත්කරණය ඇත්තටම ආරම්භ කිරීම සඳහා හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම්. මේ ප්‍රමුඛතාවයේ මේ පළවන වටේ මාත්‍රා ලක්ෂ 6ක් එනකොට අපි හඳුනාගෙන තියෙනවා කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ සියලුම දෙනාත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ කණ්ඩායමත් එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට කෝවැක්ස් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ඒ ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා කියන පණිවිඩය අපි ඉතාමත්ම ලබා දෙනවා. ඒ නිසා අපි ඉතාමත්ම සුබවාදී අවස්ථාවක් 2021 වසර තුල ශ්‍රී ලංකාව තුල කොවිඩ් මර්ධනය කිරීමේදී මේ එන්නත්කරණය ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරනවායි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන නිසා අපි ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කොවිඩ් මර්ධනයේදී මාධ්‍ය ලබා දීපු සහයෝගය ඒ ආකාරයටම එන්නත්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කරලා මේ එන්නත ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාවට ඒ නිවැරදි පණිවිඩය ලබා දෙන්න ඔයගලන්ගේ සහයෝගය අපිට ලබා දෙන්න කියලා බොහොම ලෙන්ගතුව ගෞරවයෙන් ඉල්ලනවා. ඒකම මම ආරාධනා කරනවා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මැතිතුමාට අදහස් දක්වන්න. මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමේ කිව්වා වගේ මම හිතන්නේ මේක ඉතා සුවිශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකාවට. මොකද රට එකසේසත් වෙන අවස්ථාවක්. මොකද අපි දන්නවා සියලු දෙනාම මේ පහුගිය අවුරුද්ද කාලයක් විතර බැලුවොත් ඉතාමත්ම මානසික ලොකු අසහනයකින් තමයි හිටියේ මේකට හරි ප්‍රතිකර්මයක් තියෙද නැද්ද කියලා. ඉතින් බැලුවාම මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ලෝකයේ තියෙන පළමුවෙනි එන්නත අපි ලයිස්තුගත කරොත් ඒ තියෙන පළවෙනි දෙක තුන අතර තියෙන හොඳම වැක්සින් එකක් කියන එක අපි පිළිගන්නවා. ඒ නිසා මම හිතන්නේ අපේ විශේෂඥ වෛද්‍යවරු ඒ සියලු ඒකේ තත්ත්වයන් සලකලා බලලා විශාල අධ්‍යයනයකින් පසුව තමයි මේකට අනුමැතිය ලංකාවේ දීලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි විශාල සුබවාදී දෙයක් විදිහට දකින්නේ. මොකද අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි දන්නවා මේ පහුගිය කාලවල සියලුම කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරන්න ඒගොල්ලෝ විශාල පරිශ්‍රමයක් දරුවා. ඉතින් අපි ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න එක අපිට ඉතාමත් වැදගත්. මුලින්ම අපි දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න ඉදිරිපෙළ ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න තමයි මේ වැක්සින් එක එන්නත පාවිච්චි කරන්නේ. ඉතින් අනිත් එක තමයි
අපේ අනිකුත් ඉන්න කාර්ය මණ්ඩලවලට අනිකුත් ඉන්න ජනතාවට අපි ක්‍රමයෙන් මේ එන්නත ලබා දෙන්න අපි රජයක් විදියට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ විතාමත්ම සුබවාදී අවස්ථාවක්. අපි දන්නා අපට මේ එන්නත් කරණය කියන එක එච්චර අලුත් දෙයක් නෙවෙයි ශ්‍රී ලංකාවට. අපි දන්නවා අපි එන්නත් අතින් 99.9%ක්ම සාර්ථක වෙච්ච රටක් අනිත් කුඩා ළමුන්ගේ එන්නත් වලින්. ඉතින් එහෙම ගත්තාම අපේ සියලුම රෝහල් ජාලයේ බලුවොත් රෝහල් 1060ක් තියෙනවා අපේ රජයේ රෝහල් පෞද්ගලික රෝහල් 200ක් තියෙනවා. නමුත් රජයේ රෝහල් වල තමයි මේක ලබා දෙන්නේ. එතකොට ඊළඟට අපේ සෞඛ්‍ය වාදනාරි කාර්යාලය තියෙනවා 360ක් 65ක් විතර දැන්. ඉතින් ඒ සියලු දේවල් වල මේක ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. එහෙම ගත්තොත් අපිට එහෙම ඒ ලබා දීමේ ප්‍රශ්නයක් නැහැ. ඒකම අපිට විශේෂයෙන්ම අපේ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ අපිට අවශ්‍ය සහයෝගය ලැබෙනවා. මේ එන්නත ඒ තැන් වල ගෙනියන්න ඒ අවශ්‍ය සියලු දේවල් ඉටු කරන්න. ඉතින් බලුවාම අපිට ඒ අවශ්‍ය ලොජිස්ටික්ස් ඒ කියන්නේ බලුවොත් සියලුම අවශ්‍ය පහසුකම් තියෙනවා මේ වැක්සින් එක මහජනතාවට ලබා දෙන්න. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් සුබවාදී අවස්ථාවක් තමයි මේ රටේ. නෑ ඇත්තම දැන් මේ එන්නත කියන්නේ එක ආයුධයක් පමණයි මේ අපේ කොවිඩ් සටනේ පාවිච්චි වෙන. මේ මෝවැස්ම අත්සේදීම අපි දුරස්ථභාවය ඒ වගේ දේවලුත් එක ආවොත් තමයි මේකේ නිසි ප්‍රතිඵල සියලු දෙනාට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපි රටක් විදියට සියලු රටවැසියා එන්නත් කරගන්න පුළුවන් නම් මුලින්ම අපිට හුඟක් විතර රටක් විදියට අපිට කියන්න පුළුවන් අපිට මේ රට ඉතාමත්ම සුරක්ෂිතයි පිටරට ඉන්න සංචාරකයන් දැන් එන්න පුළුවන් අපේ යට යන්න පුළුවන් ඒ වගේ යම්කිසි විශ්වාසවන්තභාවයක් ගොඩනගෙනවා රට ගැන මේ එන්නත දීමෙන්. ඉතින් මම හිතන්නේ ඒක ඉතා සුවිශේෂ දෙයක්. අනිත්‍යවත් කරන ගමන් තමයි මේ එන්නත පාවිච්චි කරන්න ඕනේ. මෝවැස්ම ඉවත් කරන්න බෑ දැම්ම. මොකද අපි දන්නවා මේකේ තියෙන දේවල් තියෙන්නේ ඒ සියලු දේවල් එකට තමයි මේක පාවිච්චි කරන්න ඕනේ මේ කොවිඩ් ජයග්‍රහණය කරන්න නම්. 600,000. Yes. Is it doses? Is it vials? And is Six- that enough to cover the whole health segment, the frontline workers and the triforces? And also there are questions being raised why in a country where the immunization program is fantastic, why we needed a dry run? No, in fact, the 600,000 doses can cover the total front end of healthcare. We have only 155,000 health employees in the public sector, and there are also some of the frontline health sectors in the health sector, people in the private sector also, and then also the front end of triforces, right? Because as you know, when they check vehicles, when they go after people, they also become a priority. And then also you asking the question that, why should we need a dry run? I think, for anything in life, preparation is the key. When it comes to healthcare, there's nothing that we can do without proper preparation. And I think, therefore, though we are very confident that we can give it in a hurry, but the Honorable Minister, decided to have a dry run, and then also to see how this could be, whether there are bottlenecks or not. Now, what we saw was, we were using a new electronic package, cloud-based package to enter the data, and that was a little bit of block at that time, and therefore we were trying to do some adjustments there to prevent those type of blocks being happening, because people don't want to wait in large queues for a long time, and that's also very bad at this time because that also can spread COVID. Therefore, we want to prime the whole health forces and then see the inconvenience are reduced to the public or the country and also the frontline health workers, because no one would like to suffer in a queue to get the vaccine. And now we are vaccinating adults, but children, they are already registered in the birth and immunization register, so the information is readily available. But here we had to, we want to see the strengths and weaknesses, so that we could rectify these on the immunization day. Yeah, in the site itself, because whenever we do some operation, we want to strengthen the strengths, cast away the weaknesses that we have, and then look at the opportunities in the future, and that's a totally a management exercise. Therefore, I think without doing real management of the whole thing, just bringing the vaccine will not vaccinate everybody. Getting down a vaccine is one thing, vaccination is another. And then also,
getting the benefit of the vaccination to the public is a completely another thing, because we also will have to combine with the behavior changes and all that along with the vaccine. Therefore, I think it's a combination of things that is going to give us success. And I think this presidential task force on vaccine headed by Mr. Lalit Wiratunga, I think we must, the whole committee was working very hard to get this thing, and also our bilateral relations with our friendly country, India, the Excellency President, that has brought this vaccine so soon to Sri Lanka. Yes. In fact, our state pharmacy corporation has already taken steps, he's taking steps to bring down 2 million doses another vaccine. And then also there are so many efforts in the country to produce our own vaccines also. There are many proposals coming on our way, and therefore I think the future is not that bleak for Sri Lanka. But the 2 million doses, is it going to be on data or on someone's bill? We have to be very careful Right. what vaccines we are bringing in. Right. Because the WHO has given emergency use listing only for Pfizer, and AstraZeneca is going to get very soon. Correct. And Moderna is going to get very soon. Can you all give us an assurance, Minister Fernando Pulle, that you all will look at all data and bring what is the best for Sri Lankans, please? Definitely, we will give that assurance because Okay. In a minute. definitely, because whatever vaccines that are brought into the country will have to be registered by the National Medicinal Regulatory Authority. So now NMRA has given emergency approval for AstraZeneca. So right now WHO has given listed only Pfizer Biotech, but for Oxford, AstraZeneca and Moderna, they have sort of, the 3 stages have been completed. So very soon they will be giving approval. And also WHO also has recommended for countries, when considering approval, if they have got authority from recognized, authorities to go ahead. So definitely we have been immunizing our children for more than 50 years. And, we have very good indicators. We have been able to eliminate so many communicable diseases. So even in COVID vaccination, we will be giving the best to the people. And Oxford AstraZeneca is, we are very comfortable with Oxford AstraZeneca because we have the infrastructure to maintain cold chain, because we have to ensure. And the temperature, yeah. So cold chain maintenance is very important because we have to give a potent vaccine to our people, Sri Lankans. So in this regard, Oxford AstraZeneca is well suited for our infrastructure. But again, we have not. We also have made preparation in case we get a donation of Pfizer vaccine. We are ready to go ahead. We already have identified the available facilities to store and transport even at -70. We have. දැන් අපේ රජය ඉතාමත්ම වගකීමකින් අපේ ලංකාවට ගේන එන්නත ඉතාමත්ම ගුණාත්මක සහ සාර්ථක ආරක්ෂිත එන්නතක් ගේම තමයි කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ගේන ඕනම එන්නතක් ඖෂධයක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන්න ඕනේ. මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය Pfizer Biotech කියන එන්නතට හදිසි emergency listing යටතේ approval දීලා තිනවා. Oxford AstraZeneca සහ Moderna කියන එන්නතත් ඒගොල්ලන්ගේ අධීර 3 පාස් වෙලා මේ අවසර දීමේ අවස්ථාවක ඉන්නේ. ඒ නිසා අපිත් රජයක් හැටියට ආරක්ෂිත සාර්ථක වැක්සින් එකක් අපේ රටේ ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකාට ඉමර්ජන්සි අප්‍රූවල් NMRA එක දීලා තියෙනවා. අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එක ලංකාවට දෙන එක ඉතාමත්ම පහසුයි. මොකද අපිට ශීත දාමය රකින්න අවශ්‍ය කරන පහසුකම දැනටමත් අපේ තියෙනවා. මොකද අපි එන්නත් කරන්නේ දරුවන්ට අවුරුදු ගණනාවක් කළ ඉතාමත්ම සාර්ථක රටක්. මම හිතන්නේ ලෝකේ හුඟක් අපේ රටේ සාර්ථකත්වය ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා අපිට ශීත දාමය රකින්න අපිට පහසුකම් තියෙනවා. හැබැයි අපි ෆයිසර් එන්නත ලැබුණොත් අපිට ඒකත් ගබඩා කරන්න, ට්‍රාන්ස්පෝර්ට් කරන්න, ශීත දාමය රකිමින් ජනතාවට දෙන්න අවශ්‍ය කරන මූලික පහසුකම් ටික අපි සකස් කරලා තියෙනවා. ඒ අඩුපාඩු ටික සකස් කරන්න සූදානමක් තියෙනවා. අරුවා මන්තුමේ මේ අවස්ථාවේ අහන ප්‍රශ්නේ කරගෙන මම දැන් නමුත් මේ
ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟට කවද්ද එන්නේ කියලා ඔබට යම්කිසි අදහසක් දෙන්න පුළුවන් ඊළඟ එන්නත් ඔගේ කවදා වගේද කියන්නේ. දැනටමත් SPC ආයතනයට තමයි වගකීම දීලා තියෙන එන්නත් ආනයනය කරන්න. ඉතින් ඒ කටයුතු ටික කරමින් තියෙනවා. ඉතින් අපි හැකි ඉක්මනින් මේ එන්නත ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අලුතෙන් ඒ කියන්නේ සියලුම රෝහල්වල අපේ සායන මධ්‍යස්ථාන වල ඒ වගේම අලුතෙන් මධ්‍යස්ථාන විවෘත කරලා සැලසුම් කරලා තියෙනවා. රටේ ජනතාවට හැකි ඉක්මනින් එන්නත අපිට මොකද මේ එන්නත මුළු ලෝකෙම දැන් එන්නත් කරණයට යනවා. එතකොට අපිට සප්ලයිස් ලබා ගැනීමේදී අභියෝග තියෙනවා. ඒ සප්ලයිස් ලැබෙන අපි ඉක්මනට ඇනවුම් කරලා ලබාගෙන රටේ ජනතාවට අර ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තුවට අනුව ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. මේ එන්නත ෂුවර් එකටම දන්නේ නැද්ද කවදාද අපි දෙන්න පටන් කවදාද එන්නේ? මොකද පුනේ වලින් එන්නේ. නෑ මේ සතිය අපිට ලැබෙනවා ලැබිච්ච දවසේ අපි පහුවෙන්ද ඉඳලා අපි එන්නත් කරන්න ආරම්භ කරනවා. දවස් අපි පහු කරන්නේ නෑ. සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාලය අධ්‍යක්ෂතුමනි ඔබතුමාගේ ආයතනය යටතේ විශේෂ හොට්ලයින් එකක් පවත්වාගෙන ගියා. තවදුරටත් ක්‍රියාත්මකද මේ එන්නත ගැන තොරතුරු ඒකට කතා කරලා දැනගන්න පුළුවන්ද? ඉදිරියේදී ජනතාවට තවමත් මේ සේවය ලැබෙනවද? ඔව් ඇත්තටම අපි ඒ 1999 අපි හොට්ලයින් එකේ දිගින් දිගටම මේක ක්‍රියාත්මකයි පැය 24 පුරාම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් ඒකට උත්තර දෙනවා. සියලුම COVID-19 පිළිබඳ සියලුම අවස්ථාවලදී අපි කටයුතු කරගෙන ගියා. ඒ වගේම මේ එන්නත් කරණයේදීත් අපි ඒක කරගෙන යනවා. ඊට අමතරව අපි හිතනවා වසංගත රෝගයක ගෙනුත් අමතර හොට්ලයින් එකක් ඉදිරියේදී නිකුත් කරයි. ඉතින් මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට අවශ්‍ය තොරතුරු නිවැරදිව හැකි ඉක්මනින් ලබා දීමට අපි ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා නිරන්තරයෙන්ම. හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් සියලුම ජනතාව වෙත ලබා දීම. Can we make two requests? Can we ask SPC to come and hold a press conference for us? Because this is for in the national interest. Can we ask the SPC head to come and talk to us? And can we hold the press conferences here so that we can be physically present and we can ask questions? And the third one is, has the SECI or the DG or high-level health officials got COVID-19 after the minister got COVID? මම හිතන්නේ අපිට අපි ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන එක නම් අපි දිගින් දිගටම අපි සිදු කරනවා ඒ තාක්ෂණික කාරණා සම්බන්ධව. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම එතුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා විවිධ අවස්ථාවල විවිධ වැඩසටහන් වලට ගිහිලා තොරතුරු ලබා දෙනවා. ඒක නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබතුමීගේ ඉල්ලීමත් අපි ඉෂ්ට කරන්න බලන්නම් මේ ස්ටේට් ෆාමසිටිකල් කෝපරේෂන් එකේ චාර්මන් එක මේ අවස්ථාව මෙතෙන්දී රැස්වීමක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනවා. අධ්‍යක්ෂතුමා පහුගිය දවස්වල ඔබේ ආයතනය තොරතුරු ඉදිරිපත් කළා සමීක්ෂණයක් දැන් කී දෙනෙක් මේක ලබා ගන්නවද කැමැත්තෙන් ඉන්නවද ඒ වගේ තොරතුරු ඔබ සතු දෙනවා. ඒකේ අපි ඇත්තටම අපි හැම වෙලෙම මේක අද විතරක් කරන දෙයක් නෙමෙයි නිරන්තරයෙන් අපි ජනතාවගේ තියෙන අදහස් විමසනවා විවිධ ක්‍රමවලින්. ඒකේ බලාපොරොත්තු දෙන්නේ ඔවුන්ගේ තියෙන ගැටලු අඳුරා ගන්න. ඒ වගේම හොඳ ඔවුන් සඳහා සෞඛ්‍ය පණිවිඩ නිර්මාණය කරන්න ඔවුන්ගේ තියෙන ගැටලු වලට උත්තර දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒක නිරන්තරයෙන් කරන දෙයක් අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ තොරතුරු පදනම් කරගෙන තමයි අපේ සෞඛ්‍ය පණිවිඩ සහ සෞඛ්‍ය සංවේදනය අපි සිදු කරන්නේ. අනුතුමේ දැන් නොමිලේද මේක ලබා දෙන්නේ කොහොමද? නොමිලේ ලබා දෙන්න. අපි රජයේ හැම එන්නතක්ම නොමිලේ ලබා දෙනවා වගේ කොවිඩ් එන්නතත් රජයේ නොමිලේ ලබා දෙනවා. එතකොට දැන් මේ සිටියේදී මාධ්‍යවේදීන් මුල ඉඳලම හිටියා මේ කොවිඩ් එක. ඇයි මේ ප්‍රමුඛතා ලයිස්තුවට මාධ්‍යවේදීන් ඇතුළත් කරලා නැත්තේ? නෑ අපිට දෙන්න ඒක ගැටලුවක් නෑ. මොකද සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාව තමයි මේ කොවිඩ් රෝගීන් එක්ක ගැටෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ට ප්‍රමුඛතාවය ලැබලා දීලා තියෙන්නේ. ඒ වගේ අධීර වශයෙන් අපි 60ට වැඩි ඊළඟට ඒකෙදි දෙන මාධ්‍යවේදීනුත් අපි ලිස්ට් එකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අතහැරලා නැහැ. නමුත් අපි ප්‍රමුඛතාවගත කරන්න එපා. එතකොට ඒ ප්‍රමුඛතාවගත කරනකොට අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ කොවිඩ් මර්ධනයේදී ඉදිරියෙන්ම ඉන්න අයට අපි ලබලා දෙනවා. ඉතින් මාධ්‍යවේදීන් අමතක කරන ඒගොල්ලොත් ඉන්නවලයි. 60ට වැඩි නම් ලේසියෙන් කොහොමද වෙන්නේ? මාධ්‍යවේදීන්ද? 60ට වැඩි නම් ඉන්නවා. ඒ වගේම වෙන දියවැඩියාව වෙන ඒවා තියෙනවනේ ඊට වඩා ඉක්මනට ගන්න පුළුවන්. අනුතුමේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙනෙක්
කෙනෙක් වැඩි වෙනවනේ. රෝගී ආශ්‍රය වෙනවා. දැන් එතුමන්ලා මේක විඳ ගන්න කලින්ම ඉස්සරහට මෙහෙමයි ප්‍රමුඛතා ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියලා ඉස්සරහට අරගෙන නැහැ. හැබැයි 60ට වැඩි නම් වෙන සංකූලතා තියෙනවනේ. අර ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්න පුළුවන්. DGටයි සෙකීටයි හැදිලාද නැද්ද? මම හිතන්නේ අපි පුද්ගලික තොරතුරු අපි කිසිසේත්ම අපි ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පුද්ගලික වශයෙන් අපි අනන්‍යතාවය හැම වෙලේම සුරකින්න අපි මේවා අපි ආරක්ෂා කරනවා. මම දන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය දිනයකදී ඔබතුමියත් ඒක දන්නවා. හෙල්ත් එකේ කී දෙනෙක් හැදිලාද කියලා ජෙනරලි කියන්න අපිට හෙල්ත් මිනිස්ට්‍රි එකේ නම් වශයෙන් කියන්නේ මම හිතන්නේ ඒක එච්චර වැදගත් වෙන්නේ මොකද සමාජයේ තියෙනවා සමාජයේ විවිධ පැතිකඩවල ඉන්න අයට මේ හැදිලා තියෙන හෙල්ත්ද නැද්ද කියන එක නැහැ. නමුත් සමාජයේ මේ විවිධ පැතිකඩවල විවිධ ක්ෂේත්‍රවල නියලිච්ච අයට මේ කොවිඩ් හැදිලා තියෙනවා. ඒ නිසා ඒක මම හිතන්නේ හෙල්ත් කියලා විශේෂත්වය නැහැ. හෙල්ත් එකට වැඩි අවධානමක් තියෙනවා. මොකද රෝගීන් එක්ක ගනුදෙනු කරන නිසා. හැබැයි එහෙම තියෙද්දි ඒ අපි අපේක්ෂා කරන තරම් එහෙම බෝවිමක් වෙලා නැහැ. නෑ අත් වශයෙන්ම දැන් අපි දන්නවා දැන් මේ විස බීජයක් එක්ක ගනුදෙනු කරද්දී ඒ විස බීජය Tamanට දෙන්න පුළුවන්. අපි දන්නවා හුඟක් වෙලාවට අපි ගිහිල්ලා රෝහල් බලනවා. ඒ ක්වොරන්ටයින් සෙන්ටර්ස් බලනවා. ඒ අයිසොලේෂන් සෙන්ටර්ස් එකෙන් බලනවා. ඒ වගේ අවස්ථාවලදී ඇත්තෙන්ම වැළඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක අපේ රැකියාවේ තියෙන ඒක අවදානමක්. ඉතින් අපිට ඒක නිසා රෝගීන් නොබල ඉන්න බෑනේ. ඉතින් ඒ නිසා රෝගීන් බලනවා. ඉතින් ඒ නිසා සමහර වෛද්‍යවරුන්ට හැදිලා තියෙනවා. සමහර හෙදින නිලධාරීන්ට හැදිලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අපි ඉතා අනුකම්පාවෙන් බලන්න ඕන කාරණයක්. මේක ඇත්තම අපි දන්නවා දැන් මේ Facebook මේ මාධ්‍ය ජාලවල යනවා ටිකක් අර විහිළු කරනවා මේ රෝගෙත් එක්ක. ඒක ටිකක් හොඳ මදි. මොකද ඇත්ත වශයෙන්ම මේ රෝගය ඉතා දරුණු රෝගයක්. ලංකාවේ මේ දරුණුවට කියලා අපිට පේන්නේ නැතිව තියෙන්නේ මේ වෛද්‍යවරුන්ගේ තියෙන විශාල කැපවීම නිසා. විශේෂඥ වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සාමාන්‍ය කම්කරුවෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පෞල් සෞඛ්‍ය සේවිකාවෝ මේ සියලු දෙනාම විශාල සේවයක් දැන්ට කරගෙන යනවා. මොකද එහෙම කරගෙන ගිහිල්ලා තමයි ඔය මේක මෙච්චර අපි පොඩියට මේ මරණ ගාන ලොකු නැතුව තියාගෙන ඉන්නේ. ඉතින් හැබැයි මේකෙන් අමාරු වුණාම සමහර අය ඉන්නවා අපිට අර සමහර රටවල ඔක්සිජන් වලින් එළියට ගන්න බෑ. ඒ තරම් අමාරු වෙනවා. ඒක නිසා මේක දරුණු රෝගයක්. අපි ඇත්තෙන්ම මේක අවඥාවට ලක් කරන්න හොඳ නැහැ කෙනෙකුට හැදුනහම. ඒක අපි සාමාන්‍ය අපේ මේ හොඳ ආගමික රටක් මේක. අපි බලන්නේ අනුකම්පාවෙන් රෝගියෙකුට අවශ්‍යයි අනුකම්පාව. ඉතින් ඒක මම හිතන්නේ අපි සමාජයක් විදිහට අපි ඒක වැඩි කර ගන්න ඕනේ. රෝගයක් හැදුනහම ඒක විහිළුවට ලක් කරන්නේ නැතුව මම අනුකම්පාවෙන් බලන එක ඉතාල වැදගත්. අනුකම්පාව නෙමෙයි ඔව්. ડોක්ටර්. we need empathy. Empathy also. No, sympathy means you are at a higher level and you're saying, oh, you know, Correct. I'm sympathetic. You know, Yeah. we need empathy. Adi. With regard to the health ministry, I was not asking it with any, Correct. I was not making it a very fickle thing. Correct. Because if the health ministry structure falls because of the infection, there is a problem. And we as journalists need to ask you that question. Absolutely. And has Absolutely. contact tracing been done, right? Because we are concerned. Yeah. Because DG and SECI and the health top people, DDGs are very important in this Absolutely. fight against COVID. Yeah, you are I was absolutely not I was not laughing at it. Correct. Yeah. Let me correct it. I think it's not laughing matter, but basically all the measures have been taken. Where contact tracing has been done, Yes, and that's what yeah, absolutely, and that all has been done, and we need not worry that you know health staff has been really taken care of. We are concerned. Absolutely. It's not a fickle Absolutely. question. Absolutely. We are very concerned. No. Actually, I was not referring to what you said. I was referring to the general media, the social media's action today. Is not your question alone. I am not responsible. Correct. But basically, you know, the general this media has been acting in certain ways. But the real media of the country has never done that. And I think, you know, I'm just making a request from everybody, even in the social media, try to look at them as a patient and not as, you know, anything else.